ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය. අයිබෝවන් සුබ දවසක් දෑබර හිතවතුනි. දින සුදේශීය සේවයේ අහන ඔබට ඔබ දන්නවා මේ ගුවන් කාලයේ විශේෂයෙන්ම අඟහරුවාදා දවසේ අපි ප්‍රාදේශීය සංවර්ධනය සහ විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරනවා කියලා. ඉතින් අද අඟහරුවාදා ජනරාවෙන් අපි ඔබට සමීප කරන්නේ විශේෂයෙන්ම අත්දැකීම් සමුදායක් තියෙන මාතර ප්‍රාදේශීය සභාව පිළිබඳව. මාතර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් තමයි අද අපි ජනරාවයට ආරාධනා කරේ. මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතා. ඉතින් ආයිබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝවන්. විමල් ප්‍රියජනක මහතා කියන්නේ බොහොම තාරුණ්‍යෙන්ම දේශපාලනයට ප්‍රවිසිලා ඉතාමත් කෙටි කාලයකදී ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන මාතර ප්‍රාදේශීය සභාවට විශේෂයෙන්ම මාතර ජනතාවට ඉතාමත්ම අතිවිශාල කාර්යභාරයක් කරපු සහ කරමින් සිටින තාරුණ්‍යයේ සලකුණක් විමල් ප්‍රියජනක. විමල් ප්‍රියජනක මහත්මයා අපට පැහැදිලි කිරීමක් කරන්න මුලින්ම ඔබ මේ දේශපාලන ශාස්ත්‍රයට පිවිසුනේ කොයි කාලෙද, කොහොමද ඒ සඳහා අවතීර්ණ වුනේ? හිතුන්නේ නැද්ද මේ තාරුණ්‍යයේම එනකොට කඩවසම් කාලෙම එනකොට මේ දේශපාලනයේ මොන වගේ අරමුණු ඔස්සේද මේකට යොමු වුනේ? ඇත්තටම දේශපාලනය කියන එක අපි ඉතින් අවුරුදු 18 සම්පූර්ණ වෙනවත් එක්කම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයේ විදියට දේශපාලන පවුල් වලට සම්බන්ධ කෙනෙක් විදියටත් ඉතින් අපි දේශපාලනයේ නිතරම අපේ ජීවිතය කරගෙන තමයි පහුගිය කාලේ ගත කරේ. කොහොමද 2006 වර්ෂයේ තමයි මම මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඒ මාතර ප්‍රාදේශීය සභාව සඳහා. එතකොට අපිට අවස්ථාවක් ලැබුණෙත් තරුණ නියෝජනය සඳහා. මොකද අවුරුදු 35ට අඩු තරුණයන් සඳහා වෙන් වෙච්ච ඉඩෙන් තමයි අපිට ඒ අවස්ථාව ලැබුණේ. මම 2006 පළවෙනි වතාවටම මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. 2006 ඉඳලා අද දක්වාම නොකඩවා මාතර ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. 2000 මේ අවුරුදු 4ක කාලයක සභාපති තනතුරේ හිටිය වගේම මීට පෙර අවුරුදු දෙකකුත් අයවැය පරාජය වෙලා වෙච්ච ඒ සිද්ධියත් එක්ක මේ වෙද්දී අවුරුදු එක දිගට අවුරුදු 6ක් තිස්සේ සභාපතිකම තනතුරේ වැඩ කරගෙන යනවා. කොහොමද දේශපාලනයේ 2006 ඉඳලා මාතර ප්‍රාදේශීය සභාව අවුරුදු 18කට වැඩි කාලයක් විශාල අත්දැකීම් සම්භාරයක් අරගෙන අපි තවමත් මේ දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඒ 2006 ඉඳලා මේ දක්වා ගත කරපු කාලය තුල මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අපි ජනතාව වෙනුවෙන් යමක් කරා කියලා. ඒ කරපු කොටස සමහරලාට සමහර පිරිසකට තවමත් ඒක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. කොහොමුණත් අපි උපරිම උත්සාහ කරන්නේ සියලුම ප්‍රාදේශීය සභා බලපදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ සිතුම් පැතුම් වලට අනුව ඒ ඉදිරි කටයුතු කරගෙන යන්න අපි උත්සාහ කරනවා. දැන් අවුරුදු 4ක කාලයක් අපි අවසන් කරලා තියෙනවා මේ සභා කාලේ. තවත් වසර කාලයක් රජෙන් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයකින් අපේ කාලය දීර්ඝ කරලා තියෙනවා. කොහොමවත් අපි විශ්වාස කරන්නේ ලබන පෙබරවාරි මාර්තු වෙනකොට නීත්‍යානුකූල ඡන්දයකට අපිට යන්න වෙයි. කොහොමුණත් ඊට පෙර මැතිවරණයකට යන්න උනත් අපි ඒ අවශ්‍ය වටපිටාව මේ වෙනකොට සකස් කරමින් යනවා. මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් රටේ ඇත්තටම ගෝලී අර්බුදයක් තියෙන වෙලාවක අපි ඒකට මුහුණ දීලා ඒ විදිහට කටයුතු කරගෙන දැන් අපි විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් මාතර ප්‍රාදේශීය සභාව තුළ අපි විශාල වැඩකොටසක් කරා කියලා. ඔව් ඉතින් රටේ අපි හිතමු රජයක් විදියට ගන්නා තීරණ තීන්දුවල බලපෑම සහ මේ ගමේ නියෝජනය, ගමේ මිනිස්සුත් එක්ක ඍජු නියෝජනය තියෙන මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න മന്ത്രിවරුන්ටනේ. එතකොට මේ සියලු හැලහැප්පිලි වලට සහ හොඳ දේවල් වලට මල් මිටට හිමිකම් කියන්නේත් ඔබ. මේ වර්තමානයේ තියෙන පසුබිමත් එක්ක දැන් මේ ළඟදිම මැතිවරණයක් තිබ්බොත් මොන වගේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර ලැබෙයි කියලා ඔබට පෞද්ගලිකව හිතෙනවද? ඇත්තටම මේ රජයක් විදියට ගන්න මොන තීන්දුව වුණත් අවසානයේ ගමට කාන්දු වෙන්නේ අපහරා.
ඒ නිසා අපි හැම වෙලේම අර මේ දේශපාලන පක්ෂ ගත්තත් රජය ගත්තත් අපි තමයි ඉස්සරහම ඉන්න බෆර් එක. ඉතින් අපි ජනතාවත් එක්ක හැම වෙලේම මෙතෙන්දී අර රජයේ ගන්න සමහර ප්‍රතිපත්ති තීරණ වලට වඩා එහාට ගිහිල්ලා අපි ජනතාවගේ මලගෙදර මගුල් ගෙදර ජනතාවගේ පොදු අවශ්‍යතාවය වෙනුවෙන් හැම වෙලේම ගැටෙමින් ඉන්න නිසා සමහර ප්‍රශ්න ඒ තුලින් අපිට සමනය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. නිසා මොකද පාර්ලිමේන්තුවේ මොන තීන්දුව ගත්තත් මොන නීතිය ක්‍රියාත්මක වුණත් අවසානයේ ජනතාව ළඟට යනකොට ඒ සියලු චෝදනා විවේචන ඒ සියල්ල එන්නේ අපිට. ඒ අපිට ආවට පස්සේ අපිට ඒකට උත්තර ලබා දීමත් අපේ එක පැත්තකින් වගකීමක් යුතුකමක් විදියට අපි දකිනවා. ඒ නිසා අපි හැම වෙලේම සමහර ගන්න තීරණවලදී යම් යම් අඩුපාඩු අපිත් දකිනවා. ඒක නිවැරදි කර ගැනීම තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. කොහොමවත් මේ මොන ප්‍රශ්න තිබ්බත් අපි ජනතාව වෙනුවෙන් පැය 24 පුරා දේශපාලනය කරනවා. ඒකත් නිවැරදි. අපි පැය 24ම ජනතාවත් එක්ක දේශපාලනය කරන නිසා මොන වෙලාවක මැතිවරණයක් ආවත් අපි විශ්වාස කරන්නේ භූමියේ ජීවත් වෙච්ච මිනිස්සු විදිහට භූමියේ දේශපාලනය කරපු මිනිස්සු විදිහට අපිට මැතිවරණය එච්චර ලොකු අභියෝගයක් නෙවෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් මේ ප්‍රාදේශීය සභාවේ කාර්යභාරය සහ සභාපති ධුරයේ ඉඳිමින් කරන කාර්යභාරය ඒ සඳහා යන්නට කලින් මම මේ මුලින්ම මේ ටික කතා කරන්නත් ඕනේ. දැන් ඔබ සඳහන් කරා විශේෂයෙන්ම මේ තරුණ අය නියෝජනය කරමින් තමයි මුල්වරටම 2006 ප්‍රාදේශීය සභාවට ඉල්ලුම් කරේ අවස්ථාව ලැබුණේ තරඟ වදින්න කියලා. දැන් මේ වර්තමානයේ තාරුණ්‍ය යොමු වෙලා ඉන්නව දේශපාලනයට. නමුත් මේ අත්දැකීම් සමුදාය මේ පරිචය අර ඒ කාලේ දැන් ඔබ නියෝජනය කරනකොට ඔබ ගොඩනගාගත් ඒ අත්දැකීම් සමුදායත් එක්ක අපිට ගලපන්නට බෑ. දැන් මේ අයත් එක්ක එනකොට වර්තමානයේ මේ තාරුණ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ඔබ දකින්නේ මොන විදියටද? දැන් ඕකෙදි මෙහෙමයි මම දකින්න කාරණය තමයි අපි තාරුණ්‍යයේ දේශපාලනට එනකොට හැබැයි තාරුණ්‍යයේ අපි ලබා ගන්න ඕන අත්දැකීම් ටික අරගෙන තමයි අපි දේශපාලනට ආවේ. අපි ළමා සමාජය කරා වෙන පොදු කටයුතු කරා නාට්‍යවලට සම්බන්ධ වුණා. අපේ කලා යතන පවත්වාගෙන ගිහිල්ලා ඒ පැත්තෙන් අපේ ඒ මානසික මට්ටම හදාගෙන තිබ්බා. මම අපි දේශපාලනට තාරුණ්‍ය එනකොට ඒ තාරුණ්‍යයට අවශ්‍ය වටපිටාව අපි හදාගෙන ඇවිල්ලා තියෙනවා. මම අද වර්තමාන පරපුරයක නැහැ කියලා තමයි මාත් ගොඩක් දකින්නේ. නැහැ මේ කිව්වොත් වැරදි. ඒක අඩුයි. ගොඩක් අඩුයි. ඒ නිසා මම හිතනවා මේ වර්තමානයේ එන තරුණයොත් සමහර තැන්වලදී මේවට මුහුණ දීමේ මානසික ශක්තියක් නැහැ කියලා ආත්ම අභිමානයක් ඇතුව ඒකතුර්ථ වෙනුවෙන් කටයුතු කරන සමහරලාට වැඩිපුර කේන්ති යන ගතිය එනවා. සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපහසුතාවය එනවා. සමහර ප්‍රශ්නවලදී ඉක්මන් කේන්ති අරගෙන සමහර ප්‍රශ්න වලට ඒ ප්‍රශ්නේ ගැටුමක් දක්වා අරගෙන යන්න වැරදි තීරණ ගන්නවා. ඒ නිසා මම හිතන්නේ අර එදා තිබිච්ච ඒ මානසික හික්මීම එදා තිබිච්ච අපේ හෙළ සිරිත් පිරිත් වලට ඒ සංස්කෘතියත් එක්ක බැඳිලා ඒ මිනිසුත් එක්ක නිතර ගැටිලා අර ඒ සමාජයට හුරු වෙච්ච ගතිය දැන් ඉන්න තරුණයන් ගාව අඩුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා සමහර තැන්වලදී මේ දේශපාලනය වුණත් එහෙමයි දේශපාලනයට සම්බන්ධ වෙනකොටම සමහර ලාවට මුදල් ටිකක් තිබිලා එක්කෝ ව්‍යාපාරිකයෙක් පුතෙක් එහෙම නැත්නම් ජනප්‍රිය කෙනෙක්ගේ දරුවෙක් කියලා දේශපාලනයට ආවට පස්සේ හැබැයි ඔහු දන්නේ නැහැ දේශපාලන වටපිටාව ඇතුළේ මොකද්ද වෙන්නේ කියලා. ඔහුට අවශ්‍ය වෙන්නේ එතන තමන්ගේ ජනප්‍රියත්වය හදාගන්න හා ඒ තනතුර පිළිබඳව අභිමානය රැක ගැනීම තමයි එකම අරමුණ. ඒ නිසා ඒ ගොඩාක් ඒ වෙන පිරිස අතරේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඔවුන් දන්නේ මේක ඇතුළාන්තය මොකද්ද කියලා. කොහොමද දේශපාලනයේදී අපි ගමත් එක්ක හැසිරෙන්නේ මිනිසුත් එක්ක කොහොමද හැසිරෙන්නේ? එතකොට දේශපාලන පක්ෂයක් ඇතුලේ කොහොමද අපි කටයුතු කරන්නේ? අපේ දේශපාලන පක්ෂය ඇතුලේ කොහොමද අපේ විනය හදාගන්නේ? මේව ගොඩක් අයගේ දන්නේ නැතිකම නිසා එක පැත්තකින් පක්ෂයටත් අනිත් පැත්තෙන් දේශපාලන වටපිටාවටත් ලොකු අපකීර්තියක් ඒ වගේම අවනම්බුවක් ඇති වෙනවා මේ අයගේ සමහර හැසිරීම් එක. නිසා මම විශ්වාස කරන්නේ අපි එදා දේශපාලනයට එනකොට හදාගත්ත වටපිටාව මේ කාලෙත් හදාගන්න පුළුවන් වුණොත් ඒ ප්‍රශ්න උත්තරේ තියෙනවා. නමුත් ඒක දැන් තියෙන තාක්ෂණයේ දියුණුවයි ඊට පස්සේ රටේ තියෙන අනිකුත් දියුණුවත් එක්ක සමහර ඒවා අපි පැත්තකට දාලා අමතක කරලා තියෙනවා. අපිත් උත්සාහ කරන දැන් ප්‍රාදේශීය සභාව විදියටත් අපි උත්සාහ කරනවා. දැන් මම මේ වෙද්දි කලායතනයක් දැන් මගේ කොට්ටාසේ කලායතනයක් පිහිටවන්න සභා යෝජනා අනුමත කරලා
අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනල්ලා තියෙන. දැන් හෙට අනිද්දා වෙනකොට මගේ බලාපොරොත්තු තියෙන්නේ කලා ආයතනය ජනතාව වෙනුවෙන් විවෘත කරන්න. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අර නර්තනයට, සංගීතයට, ඒ කලා හැකියාවන් වලට අවස්ථාව දුන්නම සැබෑ මිනිස්සු එළියට එනවා කියලා මම විශ්වාස කරන්නේ. නැත්නම් ඒක ඇතුලේ ජීවත් වෙන සැබෑ මිනිස්සු නෙමෙයි එළියට එන්නේ. ඒ නිසා මේ නැති වී ගිය අපේ සමහර සංස්කෘතික කාරණා අපේ එදා ඉඳලා මුතුන් පිත්තන්ගෙන් ආපු ගොඩාක් දේවල් අපිට දැන් නැති වෙගෙන යන මොහොතක අපි මම විශ්වාස කරන්නේ ඒව නැවතත් ඇති කරොත් තමයි අද දේශපාලනයට එන තරුණ තරුණිය වුණත් සමාජයේ වැඩක් ඇති විදියට සමාජය පිළිගන්න විදියට කටයුතු කරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්නේ හිමුනොත් කියලා තමයි මම විශ්වාස කරන්නේ. හොඳයි අපි සාකච්ඡා කරමු මෙතෙන් සිට විශේෂයෙන්ම මේ මාතර ප්‍රාදේශීය සභාවට විශේෂිත වූ කාරණාත් එක්ක කොහොමද රජයේ ප්‍රතිපත්තිත් එක්ක එනු ප්‍රතිපත්තිත් සමග ගලපමින් මේව ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ක්‍රියාත්මක කළා තියෙන මොන විදියටද සහ ඉදිරි සැලසුම් මොනවද කියන කාරණේ පිළිබඳව. අපි දැන් කතා කරමු දැන් වසර 18ක් තිස්සේ ඔබ මාතර ප්‍රදේශයේ ජනතාවට මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ කරලා තියෙන්නේ? කාර්යභාරය පිළිබඳව කතා කරාම මම හිතන්නේ අපි ප්‍රාදේශ සභාව විදියට දැන් ප්‍රාදේශ සභාව ගත්තොත් වර්ග කිලෝමීටර් 41.1ක භූමි ප්‍රදේශයක් පුරා විහිදිච්ච බල ප්‍රදේශයක්. මේක මීට කලින් ඊටත් වඩා විශාලත්වයේ තිබුණා. නමුත් මට මතක විදියට 2002 වගේ වෙද්දී මාතර නගර සභාව මහා නගර සභාවක් වෙනකොට ප්‍රාදේශ සභාවෙන් කොටසක් ඒ මහා නගර සභාවට එකතු වුණා නිසා දැන් භූමි ප්‍රමාණය අපිට අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් දැනට තියෙන භූමි ප්‍රමාණයේ වර්තමාන ජනගහනය සාමාන්‍යයෙන් 70587ක් විතර ජනගහනය ඉන්නවා. එතකොට දැන් මේ වෙද්දි ග්‍රාම නිලධාරී වසම් 29ක් බල ප්‍රදේශයේ පුරා තියෙනවා. දැන් අලුත් මැතිවරණ ක්‍රමයක් එක්ක මන්ත්‍රී ඡන්ද කොට්ටාස 17කට ඒ ග්‍රාම නිලධාරී වසම් 29 වෙන් කළා තියෙනවා. ඉතින් මෙවර පැවැත්වෙච්ච මැතිවරණයේ වෙලාවේදී විශේෂයෙන්ම අර කොට්ටාස ක්‍රමය මනාප ක්‍රමය නැති කරලා අලුත්ම ක්‍රමයේ කොට්ටාස ක්‍රමයට එනකොට අපි සමහර තැන්වලදී අර මුලින් 2006 ඉඳලා ඒ දක්වා කරගෙන ආපු සමහර සංවර්ධන කටයුතු වල සමහර තැන්වලදී අපිට පොඩි බාධාවක් ඇති වුණා. මොකද පෞද්ගලිකව මම ගත්තම මුළු බල ප්‍රදේශයේ පුරාම ගිහිල්ලා වැඩ කිරීමේ හැකියාව සමහර තැන්වලදී අපි අඩු වෙලා තියෙනවා. එක තැනකට සීමා කරලා තියෙනවා, කොටු කරලා තියෙනවා මේ කොට්ටාස ක්‍රමෙත් එක්ක. කොහොමනත් 2006 ඉඳලා ගත්තම අපි මම විශ්වාස කරන්නේ රජයේ ප්‍රතිපාදනත් මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන සභාව බල ප්‍රදේශයේ පුරා අපිට ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ලොකු දේවල් ටිකක් අපිට කරන්න හැකි වෙලා තියෙනවා. උදාහරණයක් විදියට දැන් අපි අවසානයේ මම මුලට එන්න කලින් මේ ළඟ සිද්ධ වෙච්ච අපේ සංවර්ධන කටයුත්ත එක්ක මම මේකට මුලපිරීමක් කරනවා. දැන් මාතර ප්‍රාදේශ සභා ප්‍රධාන කාර්යාලය ස්ථානගත වෙලා තිබ්බේ වේරදුව. එතකොට මාතර ප්‍රාදේශ සභාවේ අපේ නගරය තියෙන්නේ උපනගරය තියෙන්නේ කැකනදුර. එතකොට සමහර වෙලාවට මූලිකම අවශ්‍යතාවය ජනතාව අපිත් එක්ක සම්බන්ධ වෙන තියෙන ඒ ප්‍රවාහන පහසුකම් හා ඒ තියෙන එතන අවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධව ලොකු ගැටලු ටිකක් තිබ්බා. ඒ නිසා අපි සභාවේ සියලුම මන්ත්‍රීතුමාලා උපසභාපතිතුමා එක්ක එකතු වෙලා අපි තීන්දුවක් අරගෙන ප්‍රධාන කාර්යාලය කැකඳුර නගරයට ගෙන්න කටයුතු කරා. එතකොට අපේ පුරනැගුම ව්‍යාපෘති යටතේ විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පුරනැගුම ව්‍යාපෘතිය කියන්නේ පළාත් පාලන ආයතන නගා සිටවන්න විශාල මෙහෙයක් කරපු වැඩසටහනක්. අපේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පුරනැගුම ව්‍යාපෘතිය ආරම්භ කරාට පස්සේ ගොඩාක් පළාත් පාලන ආයතනවල අවශ්‍ය යටිතල පහසුකම් ටික සංවර්ධනය කරගන්න අපිට හැකියාව ලැබුණා. දැන් ඒ යටතේ අපිට ලැබිච්ච ප්‍රතිපාදන වලින් කොටසකුත් අපේ සභාර මුදලුත් ඒ සඳහා යොදවලා මිලියන 150ක විතර මුදලක් වියදම් කරලා අංග සම්පූර්ණ ප්‍රධාන කාර්යාලයක් අපි සකස් කරලා ජනතාව වෙත එක අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි විවෘත කිරීම කරා. ජන සතු කරලා තියෙනවා. විශේෂයෙන් මේකෙදී අපි ඒ කියන්නේ රජයේම ස්ථානයක්ද නැත්නම් එකක් කුලියට හෝ බද්දට ගනිපු ස්ථානයක්ද? ප්‍රාදේශ සභා භූමියම ප්‍රාදේශ සභා භූමියම කලින් අපි ඒකේ මේ
වෙළඳ සැල් කිහිපයක් ස්ථානගත කරලා තිබ්බා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒවකට සොසේන්ද්‍ර හඳුන්ගේ සභාපතිවරයා තමයි මේක මුල්ගල් තියලා ආරම්භ කළා වැඩ කොටසක් නිම කළා තිබ්බ මේ ගොඩනැගිල්ලේ. ඉන් පස්සේ ආපු සභාපතිවරු ටිකෙන් ටික ඒක සංවර්ධනය කළා. කොහොම හරි අවසානයේ පළවෙනි මහල අපි සම්පූර්ණයෙන්ම අපේ සභාවේ ප්‍රධාන කාර්යය සඳහා අවශ්‍ය විදියට සැලසුම් කරා. දැන් මේ වෙද්දී අපි අංග සම්පූර්ණ විදියට ඒ කාර්යාල සංකීර්ණය හදලා තියෙනවා. ඒතකොට අපේ සභා ගර්භය සභා රැස්වීම පැවැත්වෙන සභා ගර්භය සකස් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ආදායම් මාර්ගයක් විදියට සභාව ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් විදියට අංග සම්පූර්ණ වායු සමනය කර දේශන ශාලාවක් සකස් කරලා තියෙනවා ආසන 250කින් සමන්විතව වේදිකාවකුත් එක්ක ඒ අවශ්‍ය ශබ්ද පරිපාලන සියලු දේත් එක්ක මම හිතන්නේ මම විශ්වාස කරන්නේ මාතර නගරේවත් එහෙම එකක් අපි දැකලා නැහැ. දැන් අපි ඒක ආරම්භ කරලා තියෙනවා. ඒක ඕනම අපේ මහ ජනතාව වෙනුවෙන් අපි මොකද නොමිලේ දීමේ හැකියාවක් නැහැ. නමුත් යම්කිසි සාධාරණ මුදලකට සහනදායී මුදලකට ඒක ලබා දීමේ කටයුතු දැන් කරන්න අපිට හැකියාව තියෙන නිසා අපි විශ්වාස කරන්නේ ප්‍රාදේශ සභා ඉතිහාසයේ අපි ලොකු වෙනසක් කරා. මොකද ජනතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂයෙන්ම එදිනෙදා ප්‍රාදේශ සභාවත් එක්ක ගනුදෙනු කරන කටයුතු කරන හා ඒ ප්‍රාදේශ සභාවට යන්නේන සියලු දෙනා වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සකස් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ 2006 ඉඳලා අවුරුදු 18ක කාලය තුල මම විශ්වාස කරන්නේ කරපු ලොකුම ව්‍යාපෘතිය හා ජනතාවට හිතට දැනෙන ව්‍යාපෘතිය මේකේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඊට අමතරව තවත් කාරණා තියෙනවා. අපි ඒ කාරණාත් කතා කරමු. මොකද මා කලින් ඔබගෙන් විමසුවේ මේක කුලියටද ඔබගේ මේ ප්‍රාදේශීය සභාවෙන්ම කරන දෙයක්ද කියලා. නැත්නම් සමහර වෙලාවට අපි දකිනවා වෙනත් පළාත්වල මේ മന്ത്രിවරුන්ට අපි කියන්නේ ගමේ කතාවට කියන්නේ ද മന്ത്രിවරුන්ට ලකුණු දාගන්න තැනකින් තවත් තැනකට අරන් යනවා විතරයි. ඒක තැනින් තැනට මාරු වෙනවා. දැන් ඔබත් කියන විදිහට මේක එහෙම කටයුත්තක් නෙමෙයි. මේක දීර්ඝකාලීන සැලසුමක්. ඉතින් ඒ වෙවෙනි දෙයක් දුර දැක්මක්කින් යුතුව තමයි මේ දේ කරලා තියෙන්නේ. ඇත්තටම අපි සුබ පතනවා. බොහොම වටිනා දෙයක්. මීට අමතරව අනිකුත් කාරණා මොනවද? මීට අමතරව ගත්තම විශාල ව්‍යාපෘති විදියට ඇත්තටම දැන් ප්‍රාදේශ සභාවේ කාර්යභාරය පිළිබඳව කතා කරාම ප්‍රාදේශ සභාව අපි කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වාම සියලු කාරණා අපේ ප්‍රාදේශ සභාව තුළින් සිද්ධ වෙනවා. ප්‍රාදේශ සභාව පනත ඇතුලේ ඒකට අවශ්‍ය සියලුම නීතිමය ප්‍රතිපාදන වෙන් කරලා සකස් කරලා තියෙනවා. මම ඊටත් එහා ගිහිල්ලා මම කතා කරන්නේ උපතේ ඉඳලා මරණය විතරක් නෙමෙයි මරණය ආදාහනය කරන්නත් අපි මරණය අවසන් කටයුතු ටිකත් අපි දැන් කරනවා. මැදිහත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒ මොකක්ද ඒ කටයුතු? කැක්කන දුර ආදාහනාගාරය මුලින් ස්ථාපනය කළා තිබ්බා අපි 2006 ප්‍රාදේශ සභාවට එන අවස්ථාව වෙනකොට එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බා මේක. දැන් ගොඩාක් වෙලාවට අපිට මේ අපි දකින දේ තමයි ජනාකීර්ණ වීමත් එක්ක ජනගහනය වැඩි වීමත් එක්ක භූමියේ ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් කරගන්න නිවස හදාගන්න අනිකුත් කටයුත්තත් එක්ක ගත්තට පස්සේ ඇත්තටම අපි ඒ කාලේ නම් දැක්ක පවුලේ සුසාන භූමි තිබුණා. පොදු සුසාන භූමි තිබ්බ. දැන් මේ හැම එකේම ඉඩත් නැති තත්ත්වයටපත් වෙලා තියෙන නිසා අපි අර ආදාහනාගාරයට තියෙන ඉල්ලුම ඒ ආදාහනාගාරය පාවිච්චි කරන ජනතාවගේ වැඩිවීමකුත් එක්ක අපි ඊළඟට කල්පනා කරා තවත් ආදාහනාගාරයක් අලුතෙන් ඉදි කරන්න ඕනේ කියලා. එතකොට ඒක 2006 වර්ෂයේ තමයි පටන් ගත්තේ. ඒකට සභාපතිවරු හිටපු දැන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන අපි අතරින් දැන් ජීවතුන් අතර නැති වුණත් චන්ද්‍රසිරි දේවසුරේන්ද්‍ර හිටපු සභාපතිවරයා තමයි ඒ ආදාහනාගාරයට මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරේ. හැබැයි ඒකත් අවසානයේ මොකක් හරි එතන තිබිච්ච මොන හෝ අඩුපාඩුවකට ඒක කාර්මික නිලධාරිගේ පැත්තද එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙච්ච වැරද්දක්ද එහෙම නැත්නම් ඒ කොන්ත්‍රාත් සමාගමේ වැරද්දක්ද කියන එකත් එක්ක බැලුවට පස්සේ අපිටත් සමහර තැන්වල ගැටලු තියෙනවා. කොහොම වුණත් අවසානයේ ඒක වල්බිහි වෙලා මම සභාපතිත්වයට එනකොට වල්බිහි වෙලා සම්පූර්ණ නටබුන් තිබිච්ච තැනක්. ඒක නිකන් කෙලෑවට ගිහිපු තැනක් බවට පත් වෙලා දෙනවා. හැබැයි මම සභාපතිවරයා විදියට වැඩබාර අරගෙන ආවට පස්සේ මම කල්පනා කරේ මේ ජනතා මුදල්
අනිත් එක ප්‍රාදේශ සභාවේ අරමුදල් යොදවලා ඒකට මම හිතන්නේ ලක්ෂ 60 ගාණක් හෝ 70 ගාණක් මගේ මතක විදියට වියදම් කළා ඒක පොළොවට දි รา පත් වෙන තත්ත්වයට පත් වෙන්න ගිහිල්ලා තිබුණේ. කොහොමවත් නැවතත් මම දේශීය ණය සංවර්ධන අරමුදලත් එක්ක කතා කරලා තවත් ණය මුදලකුත් ලබාගෙන දැන් මේ වෙද්දි අංග සම්පූර්ණ විදියට ඒ ආදාහනාගාරේ වැඩ අවසන් කරලා මේ වෙද්දි ජනතා හිතයට පවරලා තියෙනවා. මම හිතන්නේ දැන් මේ වෙද්දි අපේ බල ප්‍රදේශය විතරක් නෙමෙයි වැලිගම එතකොට තිහගොඩ ඒ පැත්තේ අනිකුත් ආසන්නව තියෙන පළාත් පාලන ආයතන වල ජනතාවටත් ලොකු සහනයක් වෙලා තියෙනවා. ලොකුම සහනය තිබුණේ පහුගිය කාලේ. මොකද අර මේ කොවිඩ් උවදුරත් එක්ක මාතර රෝහලේ කොවිඩ් මුතු ශරීර මම හිතන්නේ ගොඩ ගැහිලා තිබුණා. සමහර වෙලාවට මාතර නගර සභාවේ ආදාහනාගාර දෙකක් තියෙනවා. ඒ දෙකේවත් මේ ටික වෙලාවක් වෙන් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපි සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අපෙන් ඉල්ලීමක් කරා මේ මාතර ප්‍රාදේශ සභාවටත් මේ සඳහා සහභාගී වෙන්න දායකත්වය දක්වන්න කියලා. ඒ නිසා අපි අවසානයේ තීන්දුව කරා කනත්තගොඩ ආදාහනාගාරය. විශේෂයෙන් ලැබීම රෝහලටත් ආසන්නයේ තියෙන එකක් නිසාත් කැකනදුර නගරයේ මැදේ තියෙන නිසා අර කොවිඩ් මරණ ආදාහනයේදී යම්කිසි පාරිසරික ගැටලුවක් හෝ නැත්නම් ජනතාවගේ බලපෑමක් ඇති වේ හා විරෝධතාවක් ඇති වේ නිසා අපි කැකනදුරට ගත්තේ නැහැ. කනත්තගොඩ ආදාහනාගාරය තමයි කොවිඩ් මරණ ඊට පස්සේ අපි ආදාහනය කරන්න ගත්තේ. මම හිතන්නේ ඒක ලොකු අස්වැසිල්ලක් වුණා ඒ වෙලාවේ මේ තිබිච්ච වාතාවරණයත් එක්ක. ඒ නිසා මම හිතනවා අපි විශ්වාස කරන්නේ අපි කරපු කටයුත්තේ ප්‍රතිඵල අපි ජීවත් වෙන්න කාලය තුල අපි දකින්න ලැබුණ. මොකද ලොකු විවසනයක් තිබිච්ච වෙලාවකදී ඒ ආදාහනාගාරය ජනතාව වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් විදියට අපි දැක්කේ කරපු කාර්ය. මම හිතන්නේ ලොකු අස්වැසිල්ලක් වුණා සියලු දෙනාට ඒ වෙලාවේ හැටියට ඒ කටයුතු කරගෙන යන්න. ඔව් දැන් අපි මරණයෙන් පටන් ගත්තේ ආදාහනාගාරත් එක්ක. දැන් මේ උපතේ ගැන කතා කරනකොට ප්‍රාදේශීය සෞඛ්‍ය පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. දැන් ඒ සඳහා මොන වගේ කාර්යභාරයක්ද ඉෂ්ට සිද්ධ කරලා තියෙන්නේ? මේ වෙද්දී අපි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ ප්‍රාදේශ සභා පනතෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරියා විදියට බලය දීලා තියෙන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හා ප්‍රාදේශ සභාවට. එතකොට අපිට මෙතන තියෙන්නේ ප්‍රාදේශ සභා පනතෙන් ඒ දීපු බලය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට නැහැ වෛද්‍යවරයෙකු දැනුම එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැනුම. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අපි බලය පවරනවා. අපේ තියෙන බලය අපි ඒක ලිඛිතව පවරනවා. ඊට පස්සේ මම හිතන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඇතුළු ඒ සෞඛ්‍ය කණ්ඩායම ඒ විෂය පිළිබඳව දැනුම තියෙන අය එකතු වෙලා මේ කටයුත්තේදී ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනකොට ප්‍රාදේශ සභාව සම්පූර්ණයෙන්ම අවශ්‍ය සහයෝගය හා පහසුකම් සැපීම යටිතල පහසුකම් සැපීම හා අනිකුත් සියලු පහසුකම් සැපීම අපි සිද්ධ කරනවා. මම හිතන්නේ අපිට එච්චර ලොකු ගැටලුවක් නැහැ. මොකද කැකනදොර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අපිට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මම හිතන්නේ ඒක මම අර කොවිඩ් උදුරත් එක්ක අපි කොහොමද සම්බන්ධ වුණේ කියන එක ඊළඟ කාරණේදී මම කතා කරන්නම්. අපි ඒ තරම් ලොකු සහයෝගයකින් ඒ කටයුත්ත කරන නිසා තමයි අද මාතර ප්‍රදේශයේ රෝගීන් වාර්තා වීමත් අඩු වෙලා බොහොම ජනතාවට අස්වැසිල්ලක් වෙන විදියට අපි ඒ කටයුතු කරන්න පුළුවන් උනේ. සභාපතිතුමනි දැන් විශේෂයෙන්ම ඒකත් එක්කම කතා කරමු. දැන් මේ කාලේ බූස්ටර් එන්නත ලබා දෙනවනේ. කොහොමද මාතර ප්‍රදේශයේ ජනතාවගේ සඳහා පෙළඹවීම සහ මේ බූස්ටර් එන්නත ලබා ගැනීම? ඔය දැන් බූස්ටර් එන්නත ලබා ගැනීමේදී පොඩි මේ වෙද්දි පෙර තිබිච්ච තත්ත්වයට වඩා පොඩි වෙනසක් මම දකිනවා. කොහොමුණත් මේ බූස්ටර් එන්නත කියන්නේ නිකන් මාරාන්තික එන්නතක්. බූස්ටර් එන්නත කියන්නේ මේක ගැහුවම තනිකර රෝගියෙක් වෙනවයි කියන වගේ මතවාදයක් මිත්‍යා මත ටිකක් මේ ප්‍රදේශය පුරා පතුරවල තියෙනවා. සමහරට ඒක දේශපාලන වශයෙන් එක්තරා උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් බැලුවම සමහරලාට රට ඇත්තටම මේ තත්ත්වයට ගේන්න මූලිකත්වයේ උනේ එන්නත් කරන්නේ නොතිබෙන්න අද මේ රටේ මේ ආර්ථිකයත් මේ තත්ත්වෙක තියෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනගහනයෙන් මෙච්චර ප්‍රමාණයක් ජීවත් වෙලා ඉන්නෙත් නැහැ කියලා තමයි මගේ විශ්වාසය. කොහොමනත් ඒක නතර කිරීමේ යම්කිසි කූට උපක්‍රමයක් විදියට මේ ප්‍රචාරය යනවා කියන එකත් අපිට සැකයක් තියෙනවා.
කොහොමනත් දැන් අර මුල් කාලය වගේ නෙමෙයි දැන් හැබැයි මේ බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ලොකු පෙළඹවීමක් උනන්දුවක් තියෙනවා. දැන් මේ වෙනකොට අර අපේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලවල ඒ කටයුත්ත කරගෙන යනවා. මම මේකට පොඩි තව එකතු කිරීමක් කරන්නම් කොහොමද අපි මේ කොවිඩ් වෙලාවේ ප්‍රාදේශීය සභාව මේ කටයුත්තට සම්බන්ධ වුණේ කියන එක පිළිබඳව. මම හිතන්නේ කිසිම පළාත් පාලන ආයතනයක් කරපු නැති කාර්යයක් අපි කරයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මාතර ප්‍රාදේශීය සභාව කොවිඩ් එන්නත් කරනේදී සියලුම දේවල් සංවිධානය කරේ අපි. සියලුම යටිතල පාසුකම් අපි සැපයුවා. ස්ථානය සකස් කරලා දුන්නා. ඒ සඳහා යන සියලුම ආවරණ ටික එහෙම නැත්නම් ටෙන්ට් පුටු ටිකද ඒ අවශ්‍ය සියලු උපකරණ ටික අපි ලබා දුන්නා. ඊට පස්සේ ඒ අවශ්‍ය ඉන්න කාර්ය මණ්ඩලයට අවශ්‍ය කෑම බීම ටික ඒ හැමදේම අපි රාජ්‍ය සභාවක් විදිහට සභාර මුදල් යොදවලා ඒ හැම වසමකටම ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න. මොකද ඒකට සම්පූර්ණ මූලිකත්වය අරගෙන කටයුතු කරේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය. නමුත් අපිට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම අපි සැපෙව්වා. සමහර වෙලාවට ජනතාව මේක දන්නෙත් නැතුව ඇති. ඇවිල්ලා පේන්නේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරිය ඇතුළු කාර්ය මණ්ඩලය. හැබැයි ප්‍රාදේශීය සභාව පිටිපස්සෙන් ඉඳන් මේකට සහයෝගය දෙනවා කියන එක සමහර අය දන්නේ නැතුව ඇති. තන්න අයත් ගොඩක් ඇති. ඒ නිසා මම හිතන්නේ ඒ වෙලාවේ අපි කරන්න පුළුවන් උපරිම සහයෝගය. ඒ කියන්නේ ලාභ ප්‍රයෝජන ඡන්ද බලාපොරොත්තු වෙන්න මේ කල යුත්තේ වල කරා. අපි විශ්වාස කරේ මැතිවරණයකට ගිහිල්ලා ඡන්දේ ගන්න නම් ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා. අපිට ඒ වෙලාවේ දේශපාලනයක් එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක් පිළිබඳව නෙමෙයි ජනතාව ජීවත් කරවන්න ඕනේ කියන තැන ඉඳගෙන තමයි අපි කටයුතු කරේ. මොකද මේ මැතිවරණයකට යන්න පුළුවන් වටපිටාවක් නොතිබුණොත් අපිට ඡන්දයකට යන්න බැරි වෙනවත් ඒක වගේ විතරක් නෙමෙයි ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා අපි විශ්වාස කරේ. මම හිතන්නේ අපි ඒ ගත්ත උත්සාහය ඉතාමත් සාර්ථකයි කියලා දැන් පේනවා. මොකද පළවෙනි එන්නත් කරනේදී අපිට සමහරලාට ගෙවල් වල ඉන්න ලැබුණෙත් නෑ. ඒ තරම් ඇවිල්ලා අපිට මේ එන්නත් කරන්නේ කරන්න මේ වැක්සින් එක ගහලා දෙන්න කියලා අපේ ඉල්ලීම් තිබ්බා. දෙවෙනි එකේදීත් එහෙම තිබ්බ. හැබැයි තුන්වෙනි එකේදී ඒක පොඩ්ඩක් වෙනස් වුණා. ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ ඇවිල්ලා මේක ගහගන්න කියලා ජනතාවට ඇවිටිලි කරන්න. එහෙම තත්ත්වයක් උදා වුණා. දැන් හැබැයි ඒක වෙනස් වෙලා තියෙනවා. මොකද රජයක් විදියටත් දැන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා ප්‍රසිද්ධ ස්ථාන වලට සම්බන්ධ කරගන්න නෑ මේ තුන්වෙනි නැතත් ගැහුවේ නැත්තම් කියලා. මම කියන්නේ ඒකත් මේ රජයක් විසින් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ජනතාවට සමහර තැන්වලදී ඒ නීති රීති දැඩි කරන්න ඕන තැනදී දැඩි කරන්න ඕන. මොකද සමහර තැන්වලදී මේ ජනතාව කාගේ හරි බොරුවකට අහු වුණාට පස්සේ ඒ මිත්‍යා මතයකට මොකකට හරි අහු වුණාට පස්සේ ඒක වෙනස් කරන්න සමහරු කැමති නැහැ. හැබැයි දැඩි නීති රීති ටිකක් දාලා තිබ්බොත් අපි හිතමු කොළඹෙන්න අවශ්‍ය කෙනාට කොළඹෙන්න ඕන නම් ගිහිල්ලා එන්නත් බූස්ටර් එන්නත ගහගෙන හරි ඇවිල්ලා තමයි කොළඹෙන්නේ. ඒ නිසා මෙන්න මේ නීති රීතිත් අවශ්‍ය තැන් වල දැඩි කළ යුතුයි කියන මතේ මම ඉන්නවා. කොහොමුණත් දැන් මාතර ප්‍රාදේශීය සභාව ප්‍රදේශය අපි විශ්වාස කරනවා මේ වෙනකොට 70ක් 75ක් විතර වගේ බූස්ටර් එන්නතත් ලබාගෙන තියෙනවා. මම විශ්වාස කරන්නේ තවත් ඉදිරියේදී ඒ කටයුත්ත 80ක් 90 100% සාර්ථක කරගන්න අපිට බැරි වෙයි. 80ක් 90ක් දක්වා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. මම හිතන ලංකාවක් විදියටත් අපි ඒ තත්ත්වයේ ඉන්නවා කියන එක පිළිබඳව අපි සතුටු වෙනවා රජය ගැන. මොකද අද එන්නත් කරණය අතින් ගත්තම ලෝකේ අපි ඉස්සරහින් ඉන්නවා. ඒක මම හිතන්නේ අපේ ජනාධිපතිතුමා ඇතුළු රජය ගත්ත ඒක පැහැදිලි තීන්දුවත් එක්ක ඒ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක්. හොඳයි. අපි කතා කරමින් සිටින්නේ මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතාත් එක්ක. අපි දැන් කතා කරා විශේෂයෙන්ම මේ මාතර ප්‍රාදේශීය සභාවෙන් කරන කළ කාර්යභාරය පිළිබඳව. මෙතෙන්දී අපි දැන් ඇත්තටම ප්‍රාදේශීය සභාව කියන්නේ මා කලින් සඳහන් කළ විදිහට අපි ඍජුව අපේ මහජනතාවත් එක්ක ඍජුව සමීප වෙන ආයතනෙනේ. එතකොට දැන් මේ ප්‍රාදේශීය සභාව නැත්නම් ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමින් තියෙන ප්‍රබල ගැටලුවක් තමයි මේ කසල කළමනාකරණය. දැන් ඇත්තටම ගම් මට්ටමින් ගියාම නම් අපි ගම්වල ඉන්න කාලේ නම් අපිට අපේ ගෙදර කුරුණු ටික අපි පාරට තිබ්බේ නෑනේ. අපි අපේම වත්තේ අපේ මේ පැලවලට අපි ඒව ටික යොදාගත්තා. අපි ඉබේම මේ දේවල් මේ කාබනික පොහොර බවට අපි පත් වුණා. මේක බරක් තිබුණේ නෑ අපිට. ඒක නිසා අපි කුස්සියෙන් එළියට දාන මේ වතුර ටිකෙන් අපි ඉබේම මිරිස් පැලවෙනවා, බටු පැලේ පැලවෙනවා. ඒ විදිහට තිබුණා. දැන් මේක අපි ටිකක් සංවර්ධනයේ අතින් යනකොට ඉහළට යනකොට මේ ඔක්කොම මේ
අපි කියනවා කොන්ක්‍රීට් වනාන්තරයක් හදාගෙන කොන්ක්‍රීට් පරිසරයක් හදාගෙන දැන් මේවා ගමටත් ප්‍රශ්නයක් වෙලා. කසල කියන එක ප්‍රශ්නයක් වෙලා. කොහොමද මේ මාතර ප්‍රාදේශීය සභාවෙනුත් මේ කසල කළමනාකරණය සඳහා මොන වගේ කටයුත්තක්ද කරන්නේ? මම හිතන්නේ කසල කළමනාකරණය කියන එකේදී අපි විශේෂයෙන්ම කසල සමහර වෙලාවට කසල කිව්වට පස්සේ මේක මහා වදයක්, මේක අපිට ලොකු බරක් විදිහට දැක්කට ප්‍රාදේශීය සභාව විදිහට අපි හිතන්නේ කසල අපිට සම්පතක් කියලා. මොකද දැන් මේ කසල සම්පතක් කියන්නේ මේ වෙද්දි අපි කැලි කසල එකතු කරලා නියම ක්‍රමානුකූල වැඩ පිළිවෙලකුත් එක්ක. මොකද කැලි කසල කිව්වට පස්සේ මේ ඒකත් මුලින්ම කියන්න ඕන. අපි කැලි කසලයි කිව්වට පස්සේ එහෙම හැම තැනින්ම එකපාරට දෙන ඔක්කොම කැලි කසල ටික අරගෙන යන්නේ නැහැ. අපි ජනතාව දැනුවත් කරලා තියෙනවා මේක වර්ග කරන්න. අපි අඩුම ගානේ ලොකු වර්ග කිරීමකට දැන් නොගෙහිලා ජනතාවට කියලා තියෙන්නේ දිරණ ඉක්මනින් දිරණ හා ඉක්මනින් නොදිරණ විදිහටවත් අපිට වර්ග කරලා දෙන්න කියලා. අපි ඉක්මනින්ම දිරණ කසල ටික අපි ඉක්මනින්ම දිරණ කසල ටික වෙනම අපි අරගත්තට පස්සේ දැන් මේ වෙද්දී අපිට කොම්පෝස්ට් සංගණයක් අපි සකස් කරලා තියෙනවා නායිමන යක්දුව කියන ස්ථානයේ. දැන් මේ වෙද්දී තාමත් සාර්ථක කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. අපි මේ වෙද්දි මම හිතන්නේ ලොකු ආදායමකුත් ලබනවා කොම්පෝස්ට් පොහොර. කොයි කාලේද ආරම්භ කළේ? මේක ආරම්භ කරේ නම් 2007-8 වගේ. හැබැයි ඒකෙදිත් පහුගිය අතීතයේ වෙච්ච සිද්ධීන් පිළිබඳවත් පොඩක් මතක් කරන්න ඕන. ඒක ආරම්භ කරලා පවත්වාගෙන ගියා. ඒකත් මතක් කරන්න ඕන චන්සිරි දේවසුරේන්ද්‍ර සභාපතිවරයා ඉන්න කාලේ අපිත් සභාවේ ඉන්න කාලේ තමයි ඒක ආරම්භ කරේ. හැබැයි ඊට පස්සේ ආපහු පහුගිය කාලේ මැතිවරණයක් නැතුව අපි මැතිවරණේ කල් දාලා තිබිච්ච වෙලාවේ පළාත් පාලන ආයතන ලේකම් පාලනය යටතේ පවත්වන කාලේ මේක නැවතත් වසා දාලා තිබ්බා. මේක නැවත ඒක අක්‍රිය තත්ත්වයට පත් කරලා තිබ්බා. ඒකට සමහර තැන්වලදී පෙන්නුවේ ප්‍රදේශයේ ජනතාවගේ තියෙන විරෝධය නිසා අපි මේක නතර කරනවායි කියලා. කොහොම වුණත් සම්පූර්ණයෙන්ම වසා දාලා තිබ්බා. අපි ආපහු නැවත ප්‍රාදේශීය සභාව බලය අරගෙන ප්‍රාදේශීය සභාවට එනකොට අපි ආපු ගමන්ම කරේ නැවත කොම්පෝස්ට් ව්‍යාපෘතිය සක්‍රිය කරන එක. එතකොට අර තිබිච්ච මතවාද මිනිස්සු මැස්සොටිය ඉන්නවා කිව්වා, ගඳ එනවා කිව්වා, ප්‍රායෝගිකව මිනිස්සුන්ට යම්කිසි ගැටලුවක් නැත්තේ නෑ. අපහසුතාවයක්. කුණුත් එක්ක ජීවත් වෙන්න අපහසුයි කියලා අපි දන්නවා. හැබැයි නමුත් අපි ඔක්කොම අවම කරමින් දැන් මේ වෙනකොට ප්‍රදේශීය ජනතාවත් එක්ක වෙනමම අපි සාකච්ඡා පැවැත්තුවා. වෙනම මේ ඇයත් එක්ක සතියකට දවසක් වෙනම සාකච්ඡාව කරනවා. කියන්න දැන් තියෙන ගැටලුව මොකද්ද අපි ඒකට උත්තරයක් වෙනවා. ඒ විදිහට ජනතාවත් එක්කම ඉඳගෙන අපි මේ ප්‍රශ්නෙට උත්තර හෙව්වා. දැන් මම හිතන්නේ ලොකු ගැටලුවක් ලොකු විරෝධතාවයක් මේ ප්‍රදේශයේ නැහැ. ඒක දැන් අපි ඒ වෙනුවෙන් දැන් අලෙවිසලක් වෙන මලුතෙන් ආරම්භ කළ කොම්පෝස්ට් පොහොර හා කොම්පෝස්ට් ව්‍යාපෘතියත් එක්ක අපි ඒකේ තියෙන වගාව කරගෙන යනවා. එතකොට ඒ වගාවල් වෙන පළදාවල් ප්‍රදේශීය ජනතාවටම අඩු මිලට ලබා දීමේ කටයුත්තක් කරන. මොකද ප්‍රදේශීය ජනතාව යම්කිසි අපහසුාවක් විඳිනවා නම් ඒක දරාගෙන ඉන්නවා නම් ඒ අයට ලැබෙන ප්‍රතිලාභය ඇයට දෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඒ නිසා අපි ඒකේ දෙන හැම ඵලයක්ම අවසානයේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන විදිහට තමයි අපි ඒක සකස් කරලා තියෙන්නේ. දැන් මේ වෙද්දී අපිට එන ඉල්ලුමට සරිලන විදිහටවත් අපිට කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ තරම් දැන් ඉල්ලුමක් තියෙන කොම්පෝස්ට් පොහොර වලට. දැන් ඒ කියන්නේ ප්‍රාදේශීය මාතර ප්‍රාදේශීය සභාවේ කසල මදිද? මදි. කසල මදි. කසල මදි. හැබැයි කසල මදිත් එක්ක විනයත් මදි ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවගේ මේ විනය හදා ගන්න ඕන තැනක් තියෙනවා. මොකද දැන් සමහර තැන්වලදී ඒකේ චෝදනා වෙන්නේ ප්‍රාදේශීය සභාවට. දැන් අපි කසල කැලි කසල අපහරණය කරන ප්‍රදේශය තුල දැන් අපි ගිහිල්ලා ට්‍රැක්ටර් රථ අපේ රියදුරු මහත්තුරු ඒකම්කරු මහත්තුරු ගිහිල්ලා ඒ කසල ටික අරගෙන එනවා. හැබැයි රැට ඒ ප්‍රදේශවල නැවතත් උදේ වෙනකොට රැට ගෙනත් දාපු මලු තැනින් තැන තියෙනවා. ඉතින් අපි බැලුවා මේ පිළිබඳව හොයලා බලලා ඒකෙදි බැලුවා අපි දැනගත්ත කාරණය තමයි මේ බලප්‍රදේශයේ මිනිස්සු නෙමෙයි මේක කරන්නේ. පිටින් ඇවිල්ලා මේක දාන නිසා අපි ඒ සම්බන්ධවත් දැන් මේ වෙද්දී අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පරිසර පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා නීති මේ කටයුතු අපි කරගෙන යනවා. කොහොමුණත් අර අපිට වර්ග කරලා දෙනවා නම් අපිට ඕන තරම් කැලි කසල ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ වරිපනම් බලප්‍රදේශය කියලා අපි වර්ග කරන්නේ. ඇත්තටම දැන්
මේ තියෙන ඉඩම් හිඟියත් එක්ක පර්චස් 10 15 පොඩි පොඩි ඉඩම් වල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒතකොට මිනිස්සුන්ට මේ කැලිකසල ටික ආපහු දාන තැනක් නැහැ. ඉතින් අපි මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒ වගේ විශේෂයෙන්ම කුඩා ඉඩම් වෙන්දේසි ඉඩම් වලට අනිවාර්යයෙන්ම අපේ කැලිකසල බැහැර කිරීමේ වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ප්‍රාදේශ සභා බලප්‍රදේශයේ තුල ප්‍රශ්නයක් නැහැ කියලා අපිට කියන්න බෑ. ප්‍රශ්නය අවමයි. කැලිකසල සම්බන්ධව අපි ඒකට අවශ්‍ය විසඳුම් දීලා තියෙනවා. ඊට අමතරව අපි අර ඉක්මනින් දි รา පත් නොවන කැලිකසල ටික අපි වෙනම අරගෙන ඒක අපි වර්ග කරලා ඒ කටයුත්ත කරගෙන යනවා. දැන් අපිට ගොඩක් වෙලාවට අර දින වෙන් කරලා තියෙනවා ජනතාවට බදාදා හා සෙනසුරාදා කියන දවස් දෙක තමයි අපි ඉක්මනින් නොදින ද්‍රව්‍ය ගන්න. එතකොට අර අපිට ගැටලුව තියෙන සමහර තැන්වලදී මේ දිරණ ද්‍රව්‍යත් ඒ අතර තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන ජනතාවගෙන් මේක අපිට හරියට වර්ග කරලා පිරිසුදු කරලා දුන්නොත් අපි දෙකොල්ලට මේකේ පහසුවක් තියෙනවා. මොකද මේක ගෙදරදී මේක දානකොට දෙපැත්තට දැම්ම නම් හරිම ලේසි. අපි මේක ගෙනල්ලා අර කුණු ගොඩත් එක්ක මේක වෙන් කරන්න ගියාම අමතර කාලයක් සහ අමතර ශ්‍රමයක් අපිට යන්නේ. ඒ නිසා මේ පිළිබඳව ජනතාව පොඩ්ඩක් අවබෝධ කරගනිමින් මේ කටයුත්තට සම්බන්ධ වුණොත් අපිට බොහොම පහසුවෙන් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් මෙතෙන්දී අර අපි විශේෂයෙන්ම පහුගිය කාලේ කාබනික වගාව, කාබනික පොහොර පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ. කොහොමද මාතර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රතිචාර මේ සඳහා? කාබනික පොහොර වගාව මම හිතන්නේ මේ වෙද්දී ඒ ජනතාව මම පෞද්ගලිකම දැක්ක දේ තමයි දැන් සමහරලාට වීගොවිතනේ මේ කාලේ වෙනකොට අස්වැන්න නෙලනවා. ජනතාවගේ මතයක් තියෙන අස්වැන්නේ අඩුවීමක් තියෙනවා කියන එක. මතයක්. ඒක හැබැයි විද්‍යාත්මකව ඔප්පු කරන්න අපි දන්නේ නැහැ කොහොමද ඒක ප්‍රායෝගිකව. ඒ වගා නොකරන පිරිස්නේ වැඩිපුර මත දක්වන්නේ. දැන් වගා කරන පිරිස්ගේ අදහස තියෙන්නේ දැන් එක පැත්තකින් බැලුවම මේ සඳහා වැයවන මුදල ඒ කියන්නේ කෘමිනාශක වලට මේ රසායනික පොහොර වලට වැය වෙන මුදලත් එක බැලුවම යම්කිසි අස්වැන්නේ අඩුවීමක් තිබුණත් ගොවියට මේකේ පාඩුවක් නැහැ කියන මතය තමයි ගොඩක් ගොවියෝ ඉන්නේ. මොකද කොම්පෝස් මේ කියන්නේ රසායනික පොහොර යදීමත් ඊට පස්සේ මේ කාබනික පොහොර යදීමත් එක්ක මම හිතන්නේ සමහර තැන්වලදී මාත් පෞද්ගලික විශ්වාස කරන කාරණේ තමයි පළවෙනි වතාවෙම මේක නිවැරදි වෙන එකක් නෑ කියලා. පසහුරු වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ දැන් මේ කන්නේ තුල දැන් වගාවේ අස්වන් වෙලාගෙන යනවා වගේම ඊළඟ කන්නේ වෙද්දි මේ සියල්ල නිවැරදි වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. මාතර ප්‍රදේශයේ ගත්තම එහෙම ගොවීන්ගේ විරෝධතා තිබුණේ නෑ. එහෙම ගැටලුවක් තිබුණේ නෑ. නමුත් ඒ ගොවීන්ට අර ඔළුවට දාන මතෙත් එක්ක සමහර අයගේ එහෙම වගා නොකරපු කීප දෙනෙක් හිටිය වුණාට හැබැයි සමස්තයක් විතර ගත්තම ගොවීන් කුඹුරු වැපරුවා අස්වැන්න නෙළුවා එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. අපි විශ්වාස කරන්නේ වැය වෙන ප්‍රාග්ධනයත් එක්ක වැය වෙන මුදලත් එක්ක බැලුවම එහෙම ගොවීන්ට එහෙම ලොකු අසාධාරණයක් අලාභයක් සිද්ධ වුනේ නැහැ කියලා තමයි අපි මාතර ප්‍රදේශය ගත්තම අපි දකින්නේ. මාතර ඉතින් කොහොමත් ප්‍රසිද්ධයිනේ නේද? ලෝක කොහේ ගියත් කොතන ගියත් මාතර කඩයක් නැති වෙන්නේ නැහනේ. මාතරවත් කඩයක්. ඉතින් ඒ අර වසවිසෙන්තරව අපේ දේශීය කුළුබඩු භාවිත කරලා ඊටමත් රසට හදාගන්න පිරිසක් ඉන්න රටක් නේ, පළාතක් නේ මාතර ප්‍රදේශය කියන්නේ. හොඳයි. ඉතින් අපි දැන් පොඩ්ඩක් අවධානය යොමු කරමු මේකත් එක්ක දැන් මේ විශේෂයෙන්ම මේ රජයේ වැඩසටහනක් තමයි මේ වැඩ ලක්ෂ්‍ය විශේෂ ව්‍යාපෘති. අපි ඒ ගැනත් අවධානය යොමු කරමු. කොහොමද දැන් මාතර ප්‍රදේශයේ මේ කටයුත්ත කෙරෙන්නේ? කොහොමද දායක වෙන්නේ? මම හිතන්නේ පහුගිය දවසේ පහුගිය 3 වෙනිදා මුළු ලංකාවෙම එකම නැකතකට 8:52ට දෙදිච්ච සුබ මොහොතින් අපි ඒ වැඩ ලක්ෂ්‍යයේ වැඩ කටයුතු ආරම්භ කරා. මම හිතන්නේ 2022 අයවැය යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ මුදල් අමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව ප්‍රකාශයටපත් කළා. හැම ගමකටම මෙච්චර මුදලක් ලබා දෙනවා කියන එක පිළිබඳව. දැන් මේ රටේ මේ තරම් අර්බුදයක් තියෙන වෙලාවක රටේ මේ තරම් ආර්ථික අපහසුතාවයකින් රට පාලනය කරන වෙලාවක අපි විශ්වාස කරෙත් නැහැ මේ වගේ මුදලක් අපේ කොට්ටාසට වෙන් කරයි කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරපු පරිද්දෙන්ම විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා කොහොම හරි මේ ආර්ථිකයේ මොන තත්ත්වයක තිබුණත් අයවැයේදී මේක කළමනාකරණය කළා මේ ජනතාව වෙනුවෙන් හිතලා මේ මුදල් ටික වෙන් කරලා තියෙනවා.
දැන් මේ වෙද්දි හැම ග්‍රාම නිලධාරී වසමකටම මිලියන 3ක් ලක්ෂ 30ක් වෙන් කරලා තියෙනවා. එතකොට එක മന്ത്രി කොට්ටාසයකට මිලියන 4ක් ලක්ෂ 40ක් වෙන් කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට පළාත් පාලන නියෝජිතයෙකුට අයවැය මුදල් ප්‍රතිපාදනය වෙනුනේ මධ්‍යම රජයේ මුදල් ප්‍රතිපාදනය වෙන් වෙලා තියෙන മന്ത്രി කොට්ටාසය වෙනුවෙන්. මොකද අපි ඉස්සරහලා තිබුණේ විමද්දගත මුදල් වෙන් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවේ මුදල් වෙන් වෙනවා පළාත් සභා මන්ත්‍රීවරුන්ට. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් තමන්ගේ කොට්ටාසය වැඩ කරන්න මධ්‍යම රජයේ මුදලක් වෙන් වුණේ. නිසා අපි මේ වැඩ ලක්ෂයේ වැඩසටහන ආරම්භ කරා අපි ඒ සුබන එකතෙන් මම හිතන්නේ මාතර ප්‍රාදේශ සභාවේ ග්‍රාම නිලධාරී වසම් 29ම එකම වෙලාවේ මේ කටයුත්ත අපි ආරම්භ කරා. ඒතකොට මේ වෙද්දි අපේ වසම් 29 වෙනුවෙන් මිලියන 87ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව മന്ത്രി කොට්ටාස 17ක් තියෙනවා. ඒ සඳහා මිලියන 68ක මුදලක් වෙන් කරලා තියෙනවා. මාතර ප්‍රාදේශ සභාවට විතරක් මේ වෙද්දි මිලියන 155ක මුදලක් වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ අපි සමහරලාට මේ ගණන් ඉලක්කම් ගණන් කිව්වට පස්සේ මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක මෙහෙම වෙන් කරන්න පුළුවන්ද කියන එක සමහරුන්ට ගැටලුවක් තියෙනවා. නමුත් කොහොම වුණත් ඒ කටයුත්ත අපි කරලා තියෙනවා. මෙන්න මේ කටයුත්ත කරද්දී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන රජයේ බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා මුදල් ඇමතුමා බලාපොරොත්තු වෙන කාරණයක් තියෙනවා. මේකත් මේ මුදල් ටිකත් අපි එකම විදියට අර පහුගිය කාලේ වගේම ගෙනල්ලා ගොඩනැගිලි ටිකක් හදලා එහෙම නැත්නම් පාරවල් ටිකක් විතරක් හදලා මේ මුදල් වියදම් කරලා අවසන් කරන්න කියන අදහසින් නෙවෙයි මේ කටයුත්තට මුදල් වෙන් කරලා තියෙන්නේ. පළවෙනි කාරණා තමයි ආර්ථිකයේ තියෙන තත්ත්වෙන් මේ ආර්ථිකය ගොඩ ගන්න නම් අපේ ගමේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය තමන්ගේ ආදායම් තත්ත්වය වැඩි කරගන්න ක්‍රමවේදයකට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ මුදල් වෙන් කරන්න ඕනේ කියන තැන තමයි මුදල් ඇමතුමා විශේෂයෙන්ම ඉන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට වැඩිපුරම අවධානයක් යොමු කරලා තියෙන්නේ ගෙදර ඒ පවුලේ ආදායම වැඩි කරන්න මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. සමහරලාට අර පහුගිය කාලේ අපි දැක්ක තමයි මොනවා හරි උපකරණයක් කරන් දෙනවා, මැෂින් එකක් කරන් දෙනවා, නැත්නම් 3-5 කොටන මැෂින් එකක් කරන් දෙනවා. නමුත් ඒක සමහරලාවට ඒ මැෂින් එක දෙන හින්දා ගන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් අපි මේ වෙලාවේදී බලන්නේ එහෙම නෙමෙයි. පවුලේ ආදායම රුපියල් 100කින් හරි දවසකින් වැඩි කරගන්න මොකද්ද කරන්න පුළුවන් කටයුත්ත. අන්නේ සඳහා මේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීම තමයි ඒ කියන්නේ ජනතාවගෙන් අදහස් විමසලා ලබා දීම. ගොඩක් වෙලාවට එහෙමත් කරනවා. ජනතාවගෙන් අදහස් විමසීමේදී සමහර තැන්වලදී අර කියපු කාරණා තමයි අපහු වෙන්නේ. අපිට දෙන්න මේන් එකක්. නමුත් ඒක ඉල්ලන්නේ අර අපේ ජනතාව කොහොමත් හරි කැමතිනේ අනුකරණය කරන්න. දැන් කවුරු හරි කෙනෙක් මොනවා හරි ගත්තම අරයට දුන්න නිසා මටත් එකක් දෙන්න කියලා ඉල්ලනවා මිසක් නමුත් ප්‍රධානම අරමුණ තමන්ගේ ඒ සඳහා අවශ්‍ය ඒ වටපිටාවක් හැදිලා තිබෙන්නේ නැති වෙලාවක තමයි මේ අවශ්‍ය උපකරණ ගන්න. දැන් උදාහරණයක් විදිහට මම මගේ කොට්ටාසේ මගේ മന്ത്രി කොට්ටාසේ මම යෝජනා කරලා තියෙන්නේ දැන් මුදල් වෙන් කරලා තියෙනවා ඒ ගම්මානේ ඉඩ පහසුකම් තියෙන විදියට. දැන් අපේ මේ මගේ කොට්ටාසේ ගත්තම ඒ කොට්ටාස දෙකේ වසම් දෙකේම තියෙන රජයෙන් බෙදලා දීපු ඉඩම්. රජයෙන් දීපු ඉඩම්. එතකොට ලොකු ඉඩම් ප්‍රමාණයක් නැහැ. උපරිම පෙච්චස් 40යි එක 20යි. එතකොට ඒ ඇතුලේ කරන්න පුළුවන් ව්‍යාපෘතියක් ඕන අපි මේ සඳහා යොමු කරන නිසා මම යෝජනා කළා මේ වෙනකොට මේ අපි ව්‍යාපෘති වාර්තා සකස් කරලා ඒ සඳහා ඇස්තමේන්තු සකස් කරමින් ඉන්නවා. ගම්මිරිස් වගාව. බඳුන් තුල ගම්මිරිස් වගාවට කුළුණු තුල. එතකොට ඒකෙදී අපි විශ්වාස කරනවා එක පැල ගම්මිරිස් පැල 10ක් ඉඳපු කෙනා යම් කිසි ආදායමක් කාලයක් යද්දී ගන්නේ කියලා. එතකොට මේක ගෙදරට වගේම ජාතික ආර්ථිකයට මේක අපෝ එකතු වෙන මුදලක් එකතු වෙන ව්‍යාපෘතියක්. එතකොට මේ සුළු අපනයන භෝග සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා දැන් අපි මේ වසම් දෙකේ ගම්මිරිස් වගාවතුන් අපි බලාපොරොත්තු සාමාන්‍ය එක ගම්මිරිස් වැලක් හරියට වැවුවොත් සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා කිලෝ එකක් ගම්මිරිස් කිලෝ එකක් හදා ගන්න පුළුවන් කියලා. එතකොට 10ක් ඉඳෝ කිලෝ 10ක් එක ගෙදරකින් මේ වෙළඳ පොළට ලබා ගන්න පුළුවන්. ගෙදර අවශ්‍යතාවය තමන් සපුරා ගත්තට පස්සේ අනිත් ටික අලෙවි කරලා තමන්ගේ ජීවන තත්ත්වයට ආර්ථිකයට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ ඉලක්කය දැන් අපි මේකේ ඉලක්කය තමයි මුදල් ඇමතුමාගේ හා රජයේ ඉලක්කයක් තමයි මේ ජාතික ආර්ථිකයට මේ තුලින්
යම් කිසි සහනයක් ලබා ගන්න, ඒ ආර්ථිකය දියුණු කරගන්න, මේ ආර්ථිකයේ තියෙන තත්ත්වෙන් උඩට ගන්න පුළුවන් විදිහේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ ඒකේ සමහරලාට සාර්ථක වෙලා තියෙනවා. අද කහ. දැන් කහ වගාව දැන් සාර්ථකව කරපු නිසා අද මේ ඕන තරම් දැන් කහ වෙළඳ පොලේ කියන්නේ පාරවල් ලයිනෙත් ගොඩ ගහලා තියෙන විකුණන. හැබැයි කහ ගේන එක නවත්තපු ගමන් පිටරටින් ගේන එක නවත්තපු ගමන් මිනිස්සු බැන්නා. හැබැයි දැන් මිනිස්සුන්ට තේරලා තියෙනවා අපේ රටේ මුදල් තවත් රටකට යවන්න නැතුව අපිට මේක කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන ඒක අපි ඊට අමතරව යටිදල පාසුකම් වෙනුනොත් යම් කිසි මුදලක් වෙන් කරනවා. ඒකත් අපි මේ වෙනකොට කරගෙන යනවා. ඒ වැඩ ආරම්භ කරනවා. 11යි විනාඩි 50යි අපිට තවත් විනාඩි 5ක වගේ කාලයක් තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඉඩ තියෙන්නේ. අපි අවසාන විනාඩි කිහිපේ සාකච්ඡා කරමු. විශේෂයෙන්ම මේ ඔබ කිව්වා මේ පුරවැසියන්ගේ විශේෂයෙන්ම මාතර ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමට තමයි මේ අරමුණු කරගෙන තියෙන්නේ කියලා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම සමෘද්ධිලාභීන්. සමෘද්ධිලාභීන් කියන්නේ සහනයක් ලබා දෙන. දැන් ගොඩක් වෙලාවට ඕනම පළාතක සහනයක් ලැබෙන කෙනෙක් ඒක අයිතිවාසිකමක් කරගෙන මේකෙන් මිදෙන්නට අකමැති. කොහොමද මේ දීර්ඝකාලීනව සමෘද්ධිලාභීන් ඉන්නවද? උන් ඒ සඳහා උත්සාහ කරනවද? තමන් මට පුළුවන් නැගී හිටින්න. මගේ ජීවනය මං කරගෙන යනවා. මට මගේ පවුල නඩත්තු කරන්න පුළුවන් කියන අභිමානය ඇති වෙලා තියෙනවද පුරවැසියන්ට? ඔව් මම දේශපාලඥයෙක් විදියට විතරක් නෙමෙයි මට සමෘද්ධි ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් විදියට අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. මොකද මම දේශපාලනයට එන්නේ සමෘද්ධි ශාස්ත්‍රයේ රැකියාවක නියැලලා ඒ තුලින් ලැබපු අත්දැකීම් හා ඒ ජනතාවට ඒ තුලින් ජනතාවත් එක්ක සම්බන්ධ වීමත් එක්ක තමයි මම දේශපාලනයට එන්නේ. ඒ නිසා සමෘද්ධි ශාස්ත්‍රය පිළිබඳව ලොකු අත්දැකීම් තියෙනවා මටත්. ඉතින් මේ සහනාධාර මානසිකත්වයෙන් මිදෙන්න නම් මිනිස්සු ඇත්තටම මේ සහනාධාර මානසිකත්වයෙන් මිදුන් නැත්තම් අපි හැමදාමත් මේ ආර්ථික වශයෙන් මේ දැන් ඉන්න තැනම තමයි ඉන්න තියෙන්නේ. අර ඔබතුමිය කිව්වා වගේ මේ සහනාධාරය Tamanට ලැබෙන අයිතිවාසිකමක් විදියට කොයි වෙලාවෙත් හිත රජ්‍යය මේක කරන්න ඕන. අපි වෙනුවෙන් මේ සහනාධාරය දෙන්න ඕනේ කියන තැන ඉඳගෙන කටයුතු කරමින් තමයි අපේ දුප්පත්කමට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මෙන්න මේ අපි දැන් මම අර කලින් කියපු වැඩ ලක්ෂයෙන් අපි කරන්න හදනවයි කියපු කාරණේම තමයි සමුද්‍රි වැඩසටහනෙත් අපිට වෙන්න ඕන. සමුද්‍රි වැඩසටහනේ ඕන තරම් අපි ප්‍රතිලාභ දෙනවා. නමුත් කොච්චර ප්‍රතිලාභ දුන්නත් මිනිස්සු හැමදාමත් එක තැන. මොනවා කොතන හරි තැනක පොඩි වැරද්දක් තියෙනවා. අන්නේ වැරද්ද හොයාගෙන අපි නිවැරදි කරගන්න ඕනේ කියන තැන තමයි අපිත් ඉන්නේ. කොහොමුණත් මිනිස්සුන්ගේ හැම වෙලේම උත්සාහ කරන්න ඕන. අර මං ඉස්සෙල්ලා කිව්ව සමහර තැන්වලදී නීති දැඩි කරන්න ඕන තැන්වල නීති දැඩි කරන්නත් ඕන. සමහර තැන්වලදී. ඒ නිසා මේ මානසිකත්වය පොඩ්ඩක් වෙනස් කරන්න ඕන තැන තමයි දැන් ඉන්නේ අපි. අපි ඒ කතාවෙන් පොඩ්ඩක් අපේ සාකච්ඡා ඉවර කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම හොඳම තැන. මොකද මොනතරම් භෞතික සංවර්ධනයක් ඇති කරගත්තත් වැඩක් නැහැ. ආධ්‍යාත්මික සංවර්ධනය අපි තුල ඇති කරගන්න බැරි නම් විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා මට්ටමින් අන්න ඒ සඳහා අපි පෙළ ගැසෙන්නට ඕනේ. අරමුණු කරගන්නට අවශ්‍ය වෙන්නේ එතන. අපි එතනින්ම අවසන් කරන්නට ආරාධනා කරනවා. මම හිතන්නේ මේ සමුද්‍රි වැඩසටහන කිව්ව නිසා එතනින් පොඩ්ඩක් මම ආපහු කතා කරලා කියන්න ඕන මේ දැන් සමුද්‍රි සහනාධාරය රජය විසින් වැඩි කරා. ඊයේ පෙරේදා ඒ ප්‍රතිලාභ ජනතාව අතර දුන්නා. 3500ක සහනාධාරයක් තියෙන කෙනෙකුට 4500ක් දක්වා වැඩි කරා. මේ වෙලාවේ වැඩි කර කාරණේ මිනිස්සු තේරුම් ගන්න ඕන මේ වෙලාවේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මේක දෙන්න ඕනේ කියන තැන රජය හිටිය නිසා ඒක දුන්නා. නමුත් අර මම කලින් කියපු කාරණාව වෙනයි. ඒ නිසා තමන් මෙතනින් මිදෙන්න ඕනේ කියන මානසිකත්වය හදා ගන්න ඕන. ප්‍රාදේශීය සභාවක් විදිහටත් මම දකින්නේ ප්‍රාදේශීය සභාව කියලා කිව්වම හැම වෙලේම බලන්නේ මේ පාර හදන කට්ටිය. අපි කරන්න ඕන පාර හදන එක, කුණු ටික අදින එක නෑ. අපි පනතෙම අපිට දීලා තියෙන ජනතාවගේ ආර්ථිකය නගා සිටීම සඳහා තමන් ජනතාවගේ ආර්ථික සංවර්ධනය උදෙසා ජනතාවගේ සනීප ආරක්ෂක කටයුතු සඳහා ජනතාවගේ යටිතල පාසුකම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඕනටත් වැඩිය අපේ පනතෙන් අපිට දීලා තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන සමහර තැන්වලදී අපිට මේ කටයුත්ත කරගෙන යන්න බැරුව අතරමඟ නතර වෙන තැනක් තමයි මුදල් ප්‍රශ්නේ. ඉතින් මොකද මාතර ප්‍රාදේශීය සභාව කියන්නේ ලොකු ආදායම් ලබන ප්‍රාදේශීය සභාවක් නෙමෙයි. අපිට යම්කිසි ප්‍රමාණයේ ආදායමක් තිබ්බත් ඔය කියන කාරණා සියල්ල කරන්න පුළුවන් විදිහේ ආදායම් මාර්ගයක් අපිට නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආදායම් උත්පාදන ව්‍යාපෘත කීපයක්. මම මේ ආයවැය ලේඛනයේ 2022 ඉදිරිපත් කරලා තියෙනවා. වාහන නඩත්තු හා සේවා ස්ථානයකයි පටන් ගන්න. එතකොට සෞඛ්‍ය ඒ කියන්නේ චැලෙන්ජින් සෙන්ටර් එක අපේ පරණ ප්‍රාදේශීය සභාව තිබිච්ච ගොඩනැගිල්ල ඊට අමතරව මාකායිට වැවත් එක්ක සංචාරක කලාපයක්. දැන් ඔය තුන හදාගත්තොත් මම විශ්වාස කරන්නේ
මධ්‍යම රජයේ මුදල් නැති වුණත් ප්‍රාදේශීය සභාව තනියම තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් මට්ටමට අපි හදාගන්න පුළුවන් කියන ඉලක්කයට තමයි මේ 2022 අපි යන්නේ. ඉතින් ඒ ඉලක්ක කරා යන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපිත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් සුභාශිංසන එකතු කරනවා. ඉතින් අද අඟහරුවාදා ජනරාවෙන් ඔබත් එක්ක සාකච්ඡා කරේ මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ හිතවතුන් වෙනුවෙන් පැමිණලා ඔබේ වටිනා අදහස් සහ කළ මෙහෙය පිළිබඳව අපිට ජනතාවට කියන්නට අවස්ථාව උදා කරගෙන පැමිණීම පිළිබඳව. එhmenan දයබර හිතවතුනි අද අඟහරුවාදා ප්‍රභාතේ අඟහරුවාදා ජනරාවෙන් සමගින යන්නටයි සූදානම් වෙන්නේ. කලින් ඔබත් එක්ක හිටිය අඟහරුවාදා ප්‍රභාතේ නමින්. හොඳයි එහෙමනම් ඉතින් අදත් නිෂ්පාදනය කළේ සුජීවමානගේ මූණපොත හරහා ඔබ අපයා කළේ හසිනි ඉරේෂානි තාක්ෂණික දායකත්වය ලබා දුන්න රජීව නානායක්කාර. ගිහින් එන්නම් මම ප්‍රියන්තනී ගමගේ හම්පත්. ඔබට යාපතක්ම වේවා. ජන මන පුබුදන